දැන් ඔයාලා පොත්වල එහෙම ඉතිකොල දැම්මද? ඉදිරියේ නිසා සර් ඉතිකොල ගෙන්න යන්න බෑ සර්. හැබැයි සතියට බයිට් එක ටිපිටිප් එහෙමනම් සෑහෙන ප්‍රමාණයක් ගෙනා ගන්නවා ඇති ඔයගොල්ලෝ. ඉතිකොල නෑ සර් ඒක. හොඳයි එතකොට හරි නේද හැමෝම ලියවනේ පළවෙනි නිරීක්ෂණය ඉහළ රැස්වීමක් කියන්නේ මම කිව්ව අර මීටින් එකක් නෙමෙයි ඉතින් රැස්වීමක් එහෙම කිව්වත් කමන්නේ ඉතින් මීට් වෙනවා තමයි ඔක්කොම Google එකේ ගිහින් හරි තමයි එතකොට තව නිරීක්ෂණයක් එහෙම තව රූලක් විතර තියෙනවානේ ඒක ලියමු පොලිංගු කීර ඕක කූර කියලා ලියවත් කමන්නේ නැහැ පොලිංගු කූර නැත්නම් පොලිංගු කීර ඇතුළු කළ විට පොලිංගු කීර ඇතුළු කළ විට පොලිංගු කීර ඇතුළු කළ විට තද නිල් පැහැයක් ඇතිවීම සර් තද නිල් පාටක් නෙමෙයි සර් නැද්ද එහෙනම් මොකද වෙන්නේ දැල්ලක් ඇති වෙනවා එහෙමද පොලිංගු කීර ඇතුළු කළ විට දැල්ලක් ඇතිවීම දැන් හොරෙන් කපන කට්ටිය අර නිල් පාට කතාව ලියපු අය ඇතුළු කළ විට දැල්ලක් ඇතිවීම දැන් සමහර ඔය අතර ඒවත් ගානක් නෑ සමහර ලියනවා නිල් පාට දැල්ලක් ඇතිවීම දෙකම එකට දාලා එහෙම අයත් ඉන්නවා කල්පනාවෙන් ඉන්න ඕන හරි හොඳයි ඔන්න නිරීක්ෂණ ඕවා හැම ඉතින් ඔය ප්‍රැක්ටිකල් එකකට දාලා ඉතින් ප්‍රශ්න අහන්න හරි කදිමයිනේ තුන්වෙනි වාර විභාගෙට මම නිකමට කිව්වේ හරි අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම ඒ කියන්නේ මේ බෝල වැදගත්කමද ගෝලීය වැදගත්කම ගෝලීය කියන්නේ මොකද්ද අපේ පෘථුවිය සමස්ත පෘථුවිය සලකපුවාම ඒ තියෙන වැදගත්කම හරි බලන්නකෝ අංක 1 වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බැවින් ගෝලීය උණුසුම ඉහළ යාමේ වේගය පාලනය කරයි. ඕක ඔයාලට ෆීල් වෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඇයි දන්නවද? ඔයාලා දන්නේ ගෝලීය උණුසුම ඇතිවන විදිය. හරි? මෙන්න මේ පොයින්ට් එක ඔලුවට දාගෙන හරි වැදගත්. පුතේ අපේ පෘථුවිය තුල උෂ්ණත්වය ඉහළ දැමීමට හේතු වන ප්‍රධාන වායුවක් තියෙනවා. එයා තමයි කාබන් ඩයොක්සයිඩ්. අපේ පෘථුවියේ උෂ්ණත්වය ඉහළ නැංවීමට හේතු වන වායුවක් තියෙනවා. එයා තමයි කාබන් ඩයොක්සයිඩ්. එතකොට වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රධානම කාර්යය වෙන්නේ අර පෘථිවි උෂ්ණත්වයේ ඉහළ නැංවීම. දැන් එතකොට ඔයගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් එක්ක වෙනමම පොඩි තරහමතවාදයක් ඇති කරගන්නවා. ඇයි අප රස්නේ මේ කාබන් ඩයොක්සයිඩ් හින්දානේ කියලා. ඔයාලා වෛරයක් ඇති කරගන්නවා කාබන් ඩයොක්සයිඩ් එක්ක. ඔක්සිජන් එක ආදරයෙන් බැඳෙද්දී කාබන් ඩයොක්සයිඩ් එක්ක තරහවක් ඇති කරගන්නවා. ඒක වැරදි. හේතුව තමයි පෘථුවිය කාබන් ඩයොක්සයිඩ් තිබිලා ඒ කාබන් ඩයොක්සයිඩ් මගින් ඒ යම් උෂ්ණත්වයකට රත් වෙලා තිබෙන්නේ නැත්නම් අපිට මේකේ ජීවත් වෙන්න බෑ. උදාහරණයක් ලෙස මේ පෘථුවියේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අපි අයින් කරොත් එකපාරටම වෙනත් ප්‍රතිඵල තියෙවි. අපි මේක විතරක් කතා කරොත් අපේ පෘථුවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පල්ලෙහා වහිනවා. පැහැදිලිද? ඒතර දැන් ඔයගොල්ලෝ කිය සර් මරු එතකොට හිම වැටෙනවා අයිස් කියනවා නියමයි එහෙම හිතේ. එහෙම ජීවත් වෙන්න බෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට මේක කූල් වෙනවා. පැහැදිලි? ඒක නිසා මේ નિયમિત තත්ත්වයට උෂ්ණත්වය ඉහළ නංව ගන්න තමයි කාබන් ඩයොක්සයිඩ් වල දායකත්වය තියෙන්නේ.
නමුත් සර් දැන් අර ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා ඒක හොඳ නෑ කියනවනේ. දැන් අපිටත් එහෙම තමයි සර්. දැන් මේ වෙලාවේ ඉන්නත් බෑ මේ ෆෑන් එකක් නැති වුණා ඉන්නත් බෑ. ඊ ඇතුළෙත් නිකන් හරි රස්නේ ඔය කාබන් ඩයොක්සයිඩ් හින්දා. මේකයි. ඒ කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ වැඩක්. ඒ කියන්නේ අපි කරන දේවල් නිසා මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙනවනේ. විමෝචනය කියන්නේ පිට වෙනවා. අපි කරන දේවල් නිසා කාබන් ඩයොක්සයිඩ් පිටවීම වැඩි. මොනවද? අපි කරන දේවල්. අපි තමයි ගිනි තියන්නේ. ගිනි තියදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා දන්නවනේ. පූර්ණ දහනයක් වුණත් අර්ධ දහනයක් වුණත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඔයාලා දැකලා තියෙනවද මේ ඔය ඔච්චර මස් කන මේ සිංහයෝ එහෙම මේ නුවෙක් මරාගෙන උයාගෙන කන? දැකලා තියෙනවද? අද බැදලා කමු. ඊයේ තම්බල කෑවනේ. අනිද්දා මස් ස්ටුවක් දාමු. අනිද්දා අනිද්දාට අපි හොඳ ලෙවල් එකක් දාමු. එහෙම දැකලා තියෙනවද මස් කනවා? කිසිම සතෙක් එහෙම දැකලා තියෙනව නෑ. දැකලා තියෙන එළුව මැල්ලුම් හදාන කනවා. පළවලා එහෙම. ආව එහෙම කැරට් උයාගෙනද ගන්න? මුදු පියලිය පොද්දක් හදලා කනවා. නැහැ නේද? අපි තමයි ඔය ගිනි තියන්නේ. අපි කියන්නේ අපි ඔය කෝටි 800ක් විතර ඉන්න මිනිස්සු. එතකොට කාබන් ඩයොක්සයිඩ් ඇතිදාම පිට වෙනවා. දැකලා තියෙනවද මේ කැලේ රජා සිංහයා මොන්ටේරෝ එහෙ කියනවා? මොන්ටේරෝ එහෙ කියනවා. දැකලා තියෙනවද මේ චීටා ලැම්බෝගිනිය කියනවා? දැකලා නැහැ. අලිය කන්ටේනර් එක යනවා දැකලා තියෙනවද? ඒ කියන්නේ එයායි ලෝගන. එයාගේ පිටිපස්සේ නැගලා. එහෙම නෑනේ. ඒගොල්ලෝ තාම පයින් යන්නේ. අපි තමයි ඔය ඔක්කොම ආහන පාවිච්චි කරන්නේ. ඒතකොට ඒ වගේ කාබන් ඩයොක්සයිඩ් කොච්චර පිට වෙනවද? ඔය කිව්වනේ සර් උත් එනං ඔය කරන්නේ. ඔය එහෙම තමයි. දැන් සර් අමු වෙන්ද කන්නේ. සර් පයින්ද යන්නේ. ඒ ප්‍රශ්න තමයි. අපිට ඒකෙන් දැන් මිදෙන්න බෑ. අපි කරන ඔය ගොඩාක් දේවල් නිසාවෙන් මොකද වෙලා තියෙන්නේ? පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ස්වභාවික විදියට වඩා වැඩිපුර පිට වෙනවා. අපි ওই දේවල් නැවතුව ස්වභාවිකව මේකේ උෂ්ණත්වය ලස්සනට පාලනය වෙලා තියෙන්නේ. අපේ පඬිතකමට අපි මේ කරගත්තු දේවල්. නේද? අපි මනසින් දියුණු වෙලා අපි පඬිතයි. ඒක නිසා මේ කරගත්තු දේවල්. වාහන හදලා යන්ත්‍ර සූත්‍ර හදලා උභයාගෙන කාලා. අර කැලේට වෙලා හිටියනම් මේ ප්‍රශ්න නැහැ. හරි? ඒ එක පැත්තකින් විතරක් කතා කරොත් හරි? හොඳයි. එතකොට කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. හරි. එතකොට බලන්න දැන් ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම. මේ ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඇද ගන්නවනේ. උරා ගන්නවනේ. එතකොට අර පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන එක පාලනය වෙනවනේ. පැහැදිලි නේද? ඒක තමයි ගස් කපපුවාම පරිසර උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඇයි ඒ? ගස් කපපුවාම අර පරිසරයේ තියෙන වැඩි වෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කට්ටිය නැහැ. අපි දැන් පඬිතයි නෙමෙයි ඩබල් පඬිතයි නේ. ඇයි අපි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුරක් දෙනවා. ඊට පස්සේ ඒක උරා ගන්න තියෙන ගස් ටිකක් කපනවා. පුදුම බුද්ධියක් තියෙන්නේ නේ. පුදුම බුද්ධියක් තියෙන ලෝකේ බුද්ධිවත්ම ජීවිය අපි. නේ? බුද්ධිය වැඩිකමට මේ පරිසර උෂ්ණත්වය වැඩි කරන වැඩ ටිකත් අපි කරනවා. ඊට පස්සේ ඒවා උරා ගන්න තියෙන ගස් ටිකක් අපි කපලා දානවා. ලෝකේ බුද්ධිවත්ම ජීවිය නිසා. පැහැදිලි? ඉතින් ඕක තමයි අපි අර අපි කියන්නේ ශාක අපි ආරක්ෂා කරන්න ඕන කියලා කියන්නේ ඒක තමයි. පැහැදිලි? මම නම් කියන්නේ අර ගස් වලට ආදරය කරන්න උගන්වන්න ඕනේ නැහැ. එහෙම ආදරේ නෑනේ. හරිද? මම දවස්කුත් කියන්න ඇති. එහෙම ඕනේ මේ ටික හරියට තේරුම් ගත්තා නම් ඔය ගස් වලට හානිය කරන එක ටිකක් අඩු කරනවා. හරි. එතකොට කෙසේ හෝ ඒවා ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි මේ වැඩිපුර තියෙන CO2 ටික කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගන්න. අංක 2. ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දෙන. ඒ කොහොමද? අර ප්‍රභා සංශ්ලේෂණයේ ආහාර වලට අමතරව අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් ඉපදෙනවනේ. හරි. අන්න ඒක මේ ජීවීන්ට ශ්වසනය සඳහා වැදගත්. පුතේ මේ මතක තියාගන්න ශාක මේ සතුන් විතරක් නෙමේ ශාකත් ශ්වසනය කරනවා. හොඳේ. ඒ කියන්නේ අපිට විතරක් නෙමේ ඔක්සිජන් වань ශාක වලටත් ඕන. හරි. වායුගෝලයට අංක 3 වායුගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරයි. ඒක අර පළවෙනි එකත් එක්කම සම්බන්ධයි. අංක 4 එමගින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම අවම කරයි. එතකොට ඒක ආයේ ගෝලීය උෂ්ණත්වයට සම්බන්ධයි.
अंक 5 ජීවීන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරලා දෙන ප්‍රධානම ජීව ක්‍රියාවලිය මේක. සියලුම ජීවීන්ට හරි. හොඳයි. එතනින් අපි ප්‍රභා සංශ්ලේෂණයට සමුදෙමු. හරි. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. එහෙනම් අපි පරිවාහණයට යමු. හරි. පොඩි සටහනක් තියෙනවා ඒක ලියාගමු හැමෝම. තියෙනවනේ රූල් දෙකක් ඊට පස්සේ උදාහරණ කියලා තියෙනවනේ. ඒ රූල් කීපය පාවිච්චි කරලා මේක ලියමු. ඒ උදාහරණ 4ක් ලියන්න වගේ ඉඩ තියලා තිබ්බට ඒක 4ක් නෙමෙයි උදාහරණ 3ක්. මේක රූල් මදි වුණොත් රූල් දෙකක් හරි පාවිච්චි කරගෙන ලියමු. එහෙම නැත්නම් උදාහරණ දෙකක් හරි අවම වශයෙන් ලියාගන්න. රූල් තියෙන විදිහට ඔයගොල්ලන්ගේ අකුරු වල සයිස් එක අනුව. අකුරු කුඩයි වගේ නම් මට කියන්න. අකුරු පේනවා මදි නම් කුඩයි වගේ නම් කියන්න.
උපන් කරමු. Wait, wait. හරි අපි බලමු වෙන අය ටික. බලන්න දැන් පරිවාහනයත් නිකන් ප්‍රවාහනය වගේ තමයි. එක තැනක ඉඳන් තවත් තැනකට යන එක. එතකොට මේ අපි කතා කරන්නේ ශාක තුල වෙන පරිවාහනය. ඒ අනුව ශාක තුල සිදුවන ජෛව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය හෝ ඒකෙදී නිපද වෙන ඵල ඒ අදාළ තැන් වලට යන එක ගමන් කරන එක තමයි පරිවාහනය කියන්නේ. දැන් අපි බැලුවොත් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍යයිනේ කාබන් ඩයොක්සයිඩ්. එහෙම නැත්නම් ජලයත් අවශ්‍යයිනේ. ඒතකොට ජලය ඒක දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ජෛව ක්‍රියාවලියක්. ඒතකොට ඒකට ඕන ජලය කොහෙන්ද එන්නේ? මුල් හරහා පත්‍ර වෙත එනවනේ. ඒතකොට ඒක පරිවාහනයට අදාළයි. හරි? ඒ වගේ කතා ටිකක් තමයි අපි මේක කතා කරන්නේ. බලන්න උදාහරණ වායුගෝලයේ සිට පූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් අර පත්‍රය වෙත එන එක. පාංශු ද්‍රාවණය කියන්නේ පසේ තියෙන ජල කොටස සහ ඒකදී වෙච්ච ಖನಿಜ අයන ටික. ඒ ටිකෙන් යම් කොටසක් මූලකේශ හරහා මොකද වෙන්නේ? ශාකයේ තුලට එනවා. ඇවිල්ලා ශාකයේ පුරා ගමන් කරනවා. ඒතකොට ඒ ශාකයේ තුලට එන එක, ශාකයේ පුරා යන එක ඔක්කොම පරිවාහනය තමයි. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන ආහාර ශාක පත්‍රවල සංචිත පටක ගබඩා කරන්න අවශ්‍ය යම් යම් පටක විතර ගමන් කරනවා. ඒවත් පරිවාහනයට උදාහරණ තමයි. හරි? එතකොට පරිවහන මූලධර්ම තියෙනවා කීපයක්. එකෙන් ප්‍රධාන තුනක් අපි කතා කරනවා. එකක් විසරණය, ඊට පස්සේ ආශ්‍රුතිය. මේක ආශ්‍රතිය නෙමේ, ලියලා තියෙනවා වැරද්දක් නෙමේ, මේක ලියලා තියෙනවා හරි. හරිද? කියවන්නේ මේක ආශ්‍රුතිය කියලා. හරි? ලියන්නේ හො තමයි. අර ලූණු ලියන්නෙත් ඔය විදිහේ අවුල් විදියකට නේද? ඒක ලෑනු නෙමෙනේ. ඒක ලූණුනේ. දැකලා තියෙනවා ලූණු කියලා ලියන විදිය. ලෑනු කියලාද කියන්නේ නෑනේ. එළියනේ. හරි. එතකොට අනිත් එක ස්කන්ධ ප්‍රවාහය. හරි. අපි මේ තුන ගැන වෙන වෙනම කතා කරමු. ඔයගොල්ලෝ ලියාගමු ශාකවල පරිවාහන මූලධර්ම කීපයක කියලා තියෙනවනේ. 1 2 3 දාලා මේක ලියමු. හරි. දැන් අපි එක එක වෙන වෙනම අරගෙන බලමු. අපි අංක 1ට කතා කරමු විසරණය ගැන. හරි? විසරණය ගැන. බලන්න විසරණය ඔයගොල්ලෝ මාතෘකාව වෙනමම දාලා තියෙනවා. ලියාගෙන ඉමු නේද? ලියාගමු. මම මේ කොටස් කීපයකට කැඩුවට ඔයගොල්ලෝ එක දිගට ලියා ගන්න. තේරුම් ගන්න පහසුට තමයි මම මේ කොටස් වල කඩලා තියෙන්නේ. ඔයගොල්ලෝ රූල් දෙකම පාවිච්චි කරලා ඒක ලස්සනට ලියා ගන්න. විසරණය.
හරි නේද? අතිරි කාලේ දැන් පොඩ්ඩක් තේරුම් ගමු. අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රණයේ අඩු ස්ථානය දක්වා මාධ්‍යයක් තුලින් අංශු ගමන් කිරීම විසරණය. ඔයගොල්ලෝ එකම බය හිතනවනේ. මේ මහ ලොකු දෙයක් නේ. ඔයගොල්ලෝ දන්නවනේ කුකුල් සායම්. කුකුල් සායම් දන්නවනේ අර ඔයගොල්ලෝ මොන්ටිසෝරි එහෙම යද්දී අර පොල් කුඩු එහෙම පාට කරන් ගියා මතකද? මතකන්නේ ඔයගොල්ලෝ චූටි කාලේ පොල් කුඩුත් පාට කරන් ගියා ඒ තමයි උන් හිටියේ. එතකොට අර තිබ්බේ මේ කොළ පාට, දම් පාට කරගෙන ඉන්නේ ගියේ. කුකුල් සායම් කියලා එකක් ගත්තානේ. අර චූටි කැට කැට තිබ්බේ. හරි? දැන් ඒකක් හරි. එහෙම නැත්නම් තව එකක් මම කියනවා වෝටර් කලර්ස් දන්නවනේ දුක. දිය සායම් කියන්නේ. ඒ වගේ අර වෝටර් කලර්ස් ඒව වතුර දිය වෙනවනේ. ඒකෙන් චූටි කෑල්ලක් අර කඩලා ගන්න පුළුවන්. හරි? දිය සායම් ওই පෙට්ටියේ තියෙන චූටි පොඩි කොටසක් කඩලා අරගෙන පොඩි කැටයක් වගේ චූටි කැබෙල්ලා වතුරේකට දැම්මොත් මොකද වෙන්නේ? ඒ දාන තැන එයා දිය වෙලා ඒ දාන තැන ආසන්නයේ තමයි ඒ දිය සායම් ඉස්සෙල්ලාම රැඳෙන්නේ. හැබැයි ටික වෙලාවක් යද්දී ඒක ද්‍රාවණය පුරාම යනවා නේද? ඒ ජලය පුරාම යනවා නේද? ඒ ඇයි ඉතින් එහෙම යන්න ඕනේ නැහැ. දැම්ම තැන එතනම හිටියන ඉවරනේ. නෑ. ස්වභාවිකව ලෝකේ තියෙනවා නියමයක්, ලෝකේ තියෙනවා ස්වභාවික කාරණයක්. මේ ද්‍රව්‍ය මාධ්‍යයක් ඔස්සේ වැඩි තැන ඉඳලා අඩු තැනට යනවා. අපි හිතමුකෝ විහංග ෆිසිකලි අපේ පන්ති පටන් ගත්තාම විහංග හොඳ පර්ෆියුම් එකක් ගහගෙන එනවා. සෙන්ට් එකක් ගහගෙන එනවා. සෙන්ට් කියලා නේ කියනකො. පර්ෆියුම් එකක්. මොකටද පර්ෆියුම් එකක් ගන්න විහංග? එක්කෝ ගඳ යන්න නැත්නම් සුවඳෙන් මොකක් හරි. සුවඳ එන්නනේ. හරි. එතකොට ඔය පර්ෆියුම් එක දැන් මේ ශාක පිළිබඳ කතාවක් නෙමෙයි මම මේ කියන්නේ නේ. ඒක සාමාන්‍ය කතාවක්. මෙතනත් තියෙන විසරණේ තමයි. දැන් හරි පර්ෆියුම් එකටත් කලින් මම මේ කතාවට ආයෙ එන්නම්. හරි? අපි හඳුන් කූරක්ම ගමුකෝ. සර් අර කලින් ගත්ත එකම ගන්නද කමක් නැහැ. ඒක ගන්නකෝ. අලුතෙන් එකක් ඕනේ නාස්ති කරන්න. හරි? එතකොට මේ හඳුන් කූර අපි පත්තු කරපුවම මොකද වෙන්නේ? හඳුන් කූරේ දුම ඒ අවට තමයි විසිරෙන්නේ. විසිරලා හැමම ඉන්නව නේද කොහෙවත් යන්නේ නිකන් වටේට නිකන් බලාකුලක් වගේ හැමම ඉන්නවද නැත්නම් වටේට පැතිරෙනවද එන්න වටේට පැතිරෙනවා ඒ ඇයි හඳුන් කූරු දුම ඒ හරිය වැඩි එතකොට වාතය කියන මාධ්‍ය හරහා චුට්ට වටට යනවා ටික පැතිරලා යනවා ඒක නෙවෙන්නේ එතකොට හඳුන් කූරේ සුවඳ අපිට දැනෙන්නේ කොහොමද පත්තු කරපුවා අපි ආසන්නව හිටියොත් ආසන්නව කියන්නේ දැන් උගලන්ගේ ගෙදර පත්තු කරන කේ සුවඳ මෙහෙට එන්නේ නැහනේ මට මොකද යන්න පුළුවන් විසරණය වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. හරි? එතකොට අපි මේ ආසන්නයේ මීටර කිහිපයක් ආසන්නයේ හිටියොත් අඩි කිහිපයක් ආසන්නයේ හිටියොත් අපිට මේ හඳුන් කූරේ සුවඳ දැනෙනව නේද? කොහොමද දැනෙන්නේ? හඳුන් කූර ළඟට ගිහිල්ලා ඉඳින්න ඕනේ නැහනේ. අර හඳුන් කූරේ දුමාරය ටික ඇවිල්ලා හිමින් වටේ පිටේ ගිහිල්ලා නහය ඇතුළට රිංගනවා. එතකොට නහයට ඒකේ සුවඳ සංවේදී වෙනවා. දැන් විහංග ගහගෙන එන පර්ෆියුම් එකත් අපි බලමුකෝ. පර්ෆියුම් එක ගහපුවාම ඇතුලේ තියෙන එකේ ද්‍රවයක් ගහපුවාම මේක පරිසර උෂ්ණත්වයට, දේහ උෂ්ණත්වයට ලක් වෙලා වාෂ්ප වෙනවා. පැහැදිලි? ඒ වාෂ්ප දැන් විහංගාවට වැඩි. එතකොට වැඩි අඩු තැන් තමයි වටපිටාව. එතකොට වටපිටාවට ටික යනවා. ඔය ගිහිල්ලා අපේ නාහිටත් එනවා. එතකොට සුවඳ. පැහැදිලිද? ගඳ එන්නේත් එහෙම තමයි. සුවඳ වගේම ගඳ එන්නේත් එහෙම තමයි. පැහැදිලි කියපුද? හරි. එතකොට ඒකත් මොකද්ද? ඒ විසරණය තමයි. පැහැදිලි මාධ්‍යයක් කරා වැඩි තැන ඉඳලා අඩු තැනට යන එක. ඒක ස්වභාවිකව වෙන දෙයක්. ද නැත්තම් පර්ෆියුම් එකක් ගහලා අනිත් අයගේ නාහයට බින්දුව දාගෙන යන්න ඕනද? එහෙම ඕනේ නැහැ. ඇඟට ගහපුවම ඇති හිමීට විසරණ. එතකොට විසරණය කියන එක ලෝකේ නැත්තම් විසරණය කියන ස්වභාවික මූලධර්මයේ ලෝකේ තිබෙන්නේ නැත්තම් පර්ෆියුම් ගහන එකේ තේරුමක් නැහැ. ඇයි? සුවඳ එන්නේ නැහැ. එහෙමනම් පර්ෆියුම් එක අර හම්බෙන පුද්ගලයා නහයට තමයි ගහන්නේ. එක ගාලා එතකොට එයාට දැනෙනවා. ඒ විසරණය කියන එක නෑනේ ඇඟට ගහලා වැඩක් නෑ. පැහැදිලි නේ කිව්වේ? විසරණය කියන එක තියෙන නිසා තමයි සුවඳ දැනෙන්නේ අපිට. ඒතර ශාක තුලත් ඔය වගේ විසරණ ක්‍රියාවලිය වෙනවා. හරි? ඒතර විසරණය කියන එක ඇත්තටම අපිට එදිනෙදා ජීවිතේදී ගොඩක් දුරට මේ සාමාන්‍ය උදාහරණයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ඕකේ හරි වැදගත් අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයක් දක්වා කියන එක ඊළඟට මාධ්‍යයක් තුලින් කියන එක වැදගත්.
ඒවා වැදගත් වචන. ඉතින් ඒවා මතක තියාගන්න වෙනවා. හොඳයි ප්‍රැක්ටිකල් කියලා එකක් තියෙනවා. එතන ලියමු විසරණයේ අධ්‍යයනය කියලා. විසරණයේ අධ්‍යයනය කියලා. විසරණය අධ්‍යයනය. හොඳයි. අවශ්‍ය ද්‍රව්‍ය කොන්ඩිස්. කොන්ඩිස් කියන්නේ පොටෑසියම් පර්මැංගනේට්. මොන පාටද කොන්ඩිස් කැට? දම් පාටයි. දම් පාටයි. රයිට්. එතකොට දම් පාට කොන්ඩිස් කැට අරගන්නවා. ජලය ගන්නවා බීකරයක් ගන්නවා. පළමුව බීකරයට ජලය පුරවනවා. ඊට පස්සේ කොන්ඩිස් කැටයක් එකට දානවා. ඊට පස්සේ කොන්ඩිස් අංශු ජලය තුල ව්‍යාප්ත වෙනවා නිරීක්ෂණය කරනවා. ඉතින් මොකද වෙන්නේ? අර දිය සායන් කැබැල්ලක් දැම්මා වගේ තමයි එතන ඒ ආසන්නයේ පතුලේ දැන් පතුලට වැටෙනවනේ කොන්ඩිස් කැටේ පතුලේ ඒ ආසන්නයේ අර දම් පාට එකක් දාන්නේ දැන් ලුණු කැටයක් දැම්මත් විසරණය වෙනවා ඇත්ත ලුණු කැටයක් දැම්මත් විසරණය වෙනවා පේන්නේ නැහැ ලුණු කැටේ තියෙන ඒ ලුණු කියන එක විසරණය වුණාට ජලය තුල පේන්නේ දැන් විසරණය නැත්තම් පරිප්පු එහෙම කන්න වෙන්නේ මේ බත් කටයි ලුණු කැටේ පරිප්පු කටයි ලුණු කැටේ දැන් පරිප්පු හොද්දට දානවනේ ලුණු දාන එක විසරණය වෙන්නේ බෑ දාලා පොඩ්ඩක් නිකන් පොඩි කලවමක් කරනවා නැත්නම් හැමතැනට පැන්න කියලා දාගෙන කලවම් කරනවද නේ ඇයි මොකද පරිප්පු එකේ තියෙන අර ජලීය මාධ්‍ය හරහා ඒ ලුණු ටික හිමීට විසරණය පැහැදිලිනේ හරි දැන් එතකොට ලුණුත් විසරණය වෙනවා සීනිත් විසරණය වෙනවා ඒක නිසා අපිට ඊට වඩා පේන්න අවශ්‍ය එකක් නිසා අපි කොන්ඩිස් ගන්නවා හරි තර බලමු නිරීක්ෂණ කියන දේ ලියන්න ජලය හරහා කොන්ඩිස් අංශු සහ එහි වර්ණය ව්‍යාප්ත වීම කොන්ඩිස් අංශු සහ එහි වර්ණය ව්‍යාප්ත වීම හරි චතුන ඉන්ටර්වල් එකක් දෙනවා එතකොට ඒකක් බොත් වර්ණය ව්‍යාප්ත වීම රමේෂ් මොකෝ කම්මැලි වගේද ඔන්න මම පොඩි අවසරයක් දෙන්න ඔයාලට පුළුවන් ඇවිදින ගමන් වගේ ෆෝන් එක හෝ ලැප් එක තියාගෙන ඉගෙන ගන්න කම්මැලි නැත්නම් උඩ පැන ඉගෙන ගන්න පුළුවන් හරි පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න 2යි කාලය 2:30 වෙද්දී නැවත සම්බන්ධ වෙන්න 2:30 වෙද්දී එන්න ඒකක් විල